අපි ගමු 22 වෙනි පාඩම කුලක එතකොට ඔයාලා පුතේ 8 පන්තියේදී කුලක ඉගෙනගෙන තියෙනවා ගොඩක් දේවල්. එතනින් එහාට තමයි අපි මේ පන්තියේදී කතා කරන්නේ. ඒ වුණාට පොඩි මතක් කිරීමක් කරනවා. මොකද මේ වැඩේට අපිට ඕන වෙන හින්දා පුතේ මේ ටිකත් ඕන වෙනවා මේ පාඩමට. ඒ නිසා අපි අර මාතෘකාව ලියාගමු. කුලක හැඳින්වීම කුලක හැඳින්වීම එතකොට ඔයාලට මතක ඇති පුතේ කුලකයක් කියන්නේ අපි කලින් පන්ති වල කතා කරලා තියෙනවා නිශ්චිතව හැඳින්විය හැකි ද්‍රව්‍ය සමූහයක්. හරියටම වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. ඊට පස්සේ කුලකයට අයිති දේවල් වලට අපි කිව්ව පුතේ කුලකයක අවයව කියලා. එතන කුලකයක අවයව හඳුන්වන්න අපි පාවිච්චි කළා මේ වගේ සංකේතයක්. සංකේතයක් පාවිච්චි කළා. ඊළඟට අපි කතා කළා කුලකයක් දක්වන්න පුළුවන් ආකාර ගැන. කුලකයක් දක්වන්න පුළුවන් ආකාර තුනක් ඔයාලා කතා කරලා තියෙනවා. එකක් තමයි නිශ්චිතව හඳුනා ගන්න පුළුවන් පොදු ලක්ෂණයක් මත. අනිත් එක තමයි අවයව සංගල වරහන් තුල ලියලා. ඊළඟ එක තමයි පුතේ වෙන් රූප සටහනකින් නිරූපණය කරනවා. තුනක් කතා කරලා තියෙනවානේ. ඔය ටික ඕන වෙනවා අපිට මේ පාඩම ඉස්සරහට කරගෙන යන්න. ඒ හින්දා මම ඔය පොඩි මතක් කිරීම කරලා ඉවර වෙලා පුතේ චුට්ටක් ලියාගමු කරුණු විදියට අපේ පාඩමට එමු. හරි? කුලක හැඳින්වීම යටතේ ලියන්නකෝ මෙහෙම පොඩි කරුණු කීපයක් ලියවනම් ඇති නේද? ලියන්න නිශ්චිතව හඳුනාගත හැකි දෑවලින් යුත් දෑවලින් යුත් එකතුවක් කුලකයක් නම් වේ. කුලකයක් නම් වේ. ඊළඟට පුතේ අපි කියනවා ඊළඟ කරුණ ලියමු. කුලකයකට අයත් ද්‍රව්‍ය කුලකයකට අයත් ද්‍රව්‍ය එහි අවයව ලෙස හඳුන්වයි. එහි අවයව ලෙස හඳුන්වයි. දැන් ඉවත් කමන්නේ. අවයව දැක්වීමට මෙන්න මේ සංකේත ලියන්න පුතේ. මෙයා දාලා සංකේතය යොදා ගන්න. අවයව දැක්වීමට මේක දැම්ම සංකේතය යොදා ගන්න. අපි එතන උදාහරණයක් ලියමු. උදාහරණ එකක් ලියන්න පුතේ. එතන පොඩි උදාහරණයක් මම ගන්නවා මෙහෙම. A සමානයි ඉදාම 10
20 30 මොනවද දැන් මම කියනවා මෙහෙම අවයවයක් කියන එකනේ පාවිච්චි කරන්න ඕනේ 10 අවයවයක් වෙනවා ඒ තියෙන ඒවා ලියන්න මම ඒ වගේම 20 අවයවයක් වෙනවා ඒ වල ඒ වගේම 30 අවයවයක් වෙනවා ඒ වල හරි ඔය ලියන්න පුළුවන් නේ මේක ලිව්වේ හැටි ඊළඟට මම මේ කියන්නේ ගියේ අපි ගත්තොත් 15 ඒ වල අවයවයක් නොවේ කියන්නේ අවයවයක් නොවේ කියලා කියන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ සංකේතය. මේ අවයවයක්නේ අවයවයක් නොවේ කියන්න මේ පැත්තට මම උදාහරණ සංකේතය. 15 මේ කට ඇල්ල දින පැත්ත තමයි කුල කියලා කියන්නේ. ලියනු ලැබේ. ලෙස ලියනු ලැබේ. ලියගන්න ඊළඟට ලියන්න පුතේ යටි වෙනම කාරණා ලියමු කුලකයක් දැක්විය හැකි ආකාර කිහිපයකි කුලකයක් දැක්විය හැකි ආකාර කිහිපයකි ආකාර කිහිපයකි එක දෙක දාලා ලියුවාම හරි පළවෙනි එක නිශ්චිතව හඳුනාගත හැකි මොඩෙල් ලියුවා හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් නිශ්චිතව හඳුනාගත හැකි පොදු ලක්ෂණයක් මගින් ඊළඟ අවයව සංගල වරහන් තුල ලිවීමේ තුන්වෙනි එකේ වෙන රූප මගින් වෙන රූප සටහන් මගින් මේක මම පොඩි උදාහරණයක් දෙනවා මම දෙන උදාහරණයක් 1ක් 10ක් අතර තුනේ ගුණාකාර කුලකයේ A නම් මෙය ඉහත ආකාරවලට ලියන්න. එතකොට පුතේ දැන් මේකේ A කියලා දීලා තියෙනවනේ. අපිට මේක හඳුන්වන්න A සමානයි කියලා ගන්න පුළුවන්. A කියලා දීලා තියෙනවනේ. එතකොට 1යි 10යි අතර තුනේ ගුණාකාර මේ තියෙනවා. අපි මේ විදිහටම ලියනවා. විස්තර යන්න. 1ක් 10ක් අතර තුනේ ගුණාකාර 1ක් 10ක් අතර තුනේ ගුණාකාර කුලකය කියලා ලියන්නේ සංගල වරන් දාලා තියෙන්නේ කුලකයේ වෙනුවට ඊළඟට අවයව ලියන එකනේ තුනේ ගුණාකාර ටික ලියනවා 1යි 10යි අතර 3 6 9 තුන්වෙනි එක වෙන රූප සටහනක් පොඩි රවුමක් ඇඳලා ඊළඟට ඔහු මීතලයක් ගහලා ඒ කියලා ලිව්වා මේක ඇතුලේ අවයව ටික ලියලා දැම්ම තැනින් තැන කියවන්න පුළුවන් වෙන්න ක්‍රමා දාන්නේ නෑ මේක. ලියාගමන මාතෘකාව
පරිමිත කුලක හා අපරිමිත කුලක. ඉතින් කුලක වර්ග කීපයක් ගැන තමයි අපි මෙතනදී මේ කතා කරන්න යන්නේ. එතකොට පරිමිත කුලකයක් කියන්නේ අවයව ගාන නිශ්චිතවම අපිට ප්‍රකාශ කරගන්න පුළුවන්. එහෙම පුළුවන් නම් අපි ඒකට කියනවා අපිට පරිමිත කුලකයක් කියලා. නිශ්චිතව ප්‍රකාශ කරගත හැකි කුලක. දැන් අපි ගත්තොත් මෙහෙම. මම ගන්නවා 1.50 අතර 10 ගුණාකාර. අපි දන්නවා අපිට අවයව කීයක් තියෙනවද කියලා. ඊළඟට අපි ගත්තොත් අවුරුද්දේ මාස දන්නවනේ කොච්චරක් තියෙනවද කියලා. සතියේ දින හරියටම දන්නවා. ඊට ලොකු ගාණක් වුණාට කමක් නැහැ. මම ගන්නවා 1.5000 අතර දෙකේ ගුණාකාර. එකපාරට ගණන් කරගන්න බෑ. හැබැයි සීමාවක් තියෙන හින්දා අවශ්‍ය නම් කුලකේ අවයව කීයක් තියෙනවද කියලා හොයන්න පුළුවන්කම තියෙනවා. එතකොට එහෙම අවයව ගාන හරියටම කියන්න පුළුවන් නම් අපි කියනවා ඒවා පරිමිත කුලක කියලා. අවයව ගාන නිශ්චිතවම ප්‍රකාශ කරගත හැකි. තව සමහර ඒවා තියෙනවා අපිට අවයව ගාන හරියටම කියන්න බැරි ඒවා. දැන් අපි ගත්තොත් නිකම්ම මම කියනවා දෙකේ ගුණාකාර කුලකයක් නම් තමයි. දෙකේ ගුණාකාර කිව්වහම අපිට හොයාගන්න බෑ දෙකේ ගුණාකාර කොච්චරක් තියෙනවද කියලා. 2 4 6 8 කියලා ඔහොම ලියාගෙන ගියාම ඉවරයක් වෙන්නේ නැහැ නේ පුතේ මේක. ඉවරයක් වෙන්නේ නැහැ කීයද කියලා දන්නේ නැහැ. හැබැයි කුලකයක්. ඒතකොට ඒවට අපි කියනවා පුතේ අපරිමිත කුලක කියලා. අවයව නිශ්චිතවම ප්‍රකාශ කරගන්න බෑ කොච්චරක් තියෙනවද කියලා. එහෙනම් අපි ඔය කියන එක ලියලා මෙහෙම ලියමු. කරුණු දෙක කරලා ඉවරනම් හරි. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක. අවයව ගණන නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක නිශ්චිතව ප්‍රකාශ කළ හැකි කුලක පරිමිත කුලක නම් වේ. පරිමිත කුලක නම් වේ. උදාහරණ කුලක හඳුන්වන්න පුතේ ඉංග්‍රීසි කැපිටල් අකුරු දාන ඉන්න මම කැපිටල් අකුරුකුත් දාලම ලියන්නම්. මම ලියනවා p සමානයි සීමාවක් දෙනවා. 1 10ත් අතර 3 ගුණාකාර. අපිට හොයාගන්න පුළුවන් කොච්චරක් තියෙනවද කියලා. ඊළඟට මම ගන්නවා මෙහෙම. සතියේ දින. අපි දන්නවා අවයව කීයක් තියෙනවද කියලා. ඊළඟට අපිට ඕනනම් නිකම් කුලකයක් ලියලා තියන්න පුළුවන් හිම විශේෂයක් නැතුව මේ වගේ m සමානයි මම ගන්නවා මෙහෙම. 1 3 5 7 9. ඉතින් අවයව තියෙන්නේ පරිමිත කුලක වල උදාහරණ. ලියා ගන්නකො මේ ටික. අවයව ගණන නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි කුලක. අවයව ගණන නිශ්චිතවම ප්‍රකාශ කළ නොහැකි කුලක අපරිමිත කුලක නම් වේ. අපරිමිත කුලක නම් වේ. උදාහරණයක් අපි බලමු. මම ගන්නවා මෙහෙම. A සමානයි කියලා මම දානවා අපිට 3 ගුණාකාර. දැන් මේක කොච්චර ලිව්වත් ඉවර වෙන්නේ නැහැනේ. අපිට හොයාගන්න බෑනේ අවයව කීයක් තියෙනවද කියලා මේ වගේ ඒවා.
ඒ හින්දා මේවට කියනවා පුතේ අපරිමිත කුලක කියලා. තව එකක් ලියනවා මෙහි. v සමානයි බහුඅශ්‍ර. බහුඅශ්‍ර කියලා කියන්නේ පාද 3ක් හෝ ඊට වැඩි ගණනකින් සරල රේඛීයව පාද 3ක් හෝ ඊට වැඩි ගණනකින් සම්බන්ධ වෙලා හැදිලා තියෙන රූප. ත්‍රිකෝණය, පාද 4ක් නම් චතුරාශ්‍රය, පංචාශ්‍රය, ෂඩාශ්‍රය. පුතේ මේක ලියලා ඉවර වෙන්නේ නැහැ. පාද 10ක් එකක් ගත්තා අපිට 11 ගේකුත් අඳින්න පුළුවන්. කෙලවරක් නෑ. අන්න අපරිමිත කුලකයක් පුතේ. බහුඅශ්‍ර. ඊළඟට දැන් මෙහෙම කුලකයක් කොයි වෙලාව හරි ලියලා තිබ්බොත් 5 10 15 20 ඔහොම ලියලා පුතේ ඉස්සරහට ටික් 3ක් දාලා තිබ්බොත් ටික් 3යි දාන්න ඊට වඩා දාන්න නැහැ. ඒකේ තේරුම මේක දිගටම යනවා 5 10 15 20 නතර වෙන්නේ දිගටම යනවා. දිගටම යනවා කියලා කියන්නේ පුතේ මේක පහේ ගුණාකාර ටික ඔක්කොම තියෙනවා කියන්නේ. ඉතින් මේකේ අවයව ගාන දන්නේ නැහැනේ අපි. අන්න අපරිමිත කුලක. ලියා ගන්නකො. වැඩි ඉවර කරලා අනුමාත්‍රිකාව ලියා ගන්න ඕනේ සම කුලක කියලා. සම කුලක. බලන්න මම මෙහෙම කුලක දෙකක් ලියනවා. ඔයාලා ලියන්න එපා පොඩ්ඩක් ඉන්න. මම ලියනවා පුතේ කුලක දෙකක් A සමානයි මම ගන්න එකත් විදාමු 9ත් අතර ඔත්තේ සංඛ්‍යා. එකත් 9ත් අතර ඔත්තේ සංඛ්‍යා. ඊළඟට මම තව එකක් ලියනවා පුතේ මෙහෙම. අපි ගමු මෙහෙම. is 5377 සංඛ්‍යාවේ ඉලක්කම්. ඔන්න මම කුලක දෙකක් ලිව්වා. එතකොට මම මේ කුලක මෙහෙම ගත්තොත් පුතේ අවයව පාවිච්චි කරලා ඉහත කුලක අවයව ඇසුරින් ලියූ විට අපි අවයව පාවිච්චි කරලා ලියමු බලන්න. A 1යි 9යි අතර ඔත්තේ සංඛ්‍යාව පුතේ. එතකොට 3 5 7 ඔය වල නැහැ ඔත්තේ සංඛ්‍යාව. B මේ සංඛ්‍යාව හැදිලා තියෙන ඉලක්කම් පුතේ. එක ඉලක්කමක් එක වතාවක් විතරයි ලියන්නේ. 3 තියෙනවා 5 තියෙනවා 7 තියෙනවා. ඉලක්කම් මාරු වුණාට කමක් නැහැ එහෙට මෙහෙට. දැන් ඔයාලට පේන්න ඕනේ පුතේ මේකේ තියෙන අවයව ටිකම තමයි මේක තියෙන්නේ. කෙටියෙන් කියනවනේ මේ දෙන්න සමානයි. බැලුවට පේනවා සමාන බවනේ. මේ විදිහට සමාන වෙන කුලකවලට අපි කියනවා අවයව සංඛ්‍යාව මෙන්ම අවයවද එකිනෙක සමාන වෙන කුලක. මේ කුලක වලට අපි කියනවා පුතේ සම කුලක කියලා. සම කුලක කියලා කියනවා. හරිද? එතකොට මේක සම කුලක වෙනවනේ. එම නිසා A හා B සම කුලක වෙනවා. අපිට පුළුවන් ඒක ලියා ගන්න ලොකු දෙයක් නෑ මේ දෙන සමානයි කියන්න. A සමානයි B. හරිද? A සමානයි B කියලා තියන්න පුළුවන්. ලියන්න පුතේ මෙහෙම. ලියන්න අවයව සංඛ්‍යාව
මෙන්ම අවයව සංඛ්‍යාව මෙන්ම අවයවද එකිනෙක සමාන වෙන කුලක අවයවද එකිනෙක සමාන වෙන කුලක සමාන වෙන කුලක සමකුලක නම් වේ සමකුලක නම් වේ උදාහරණ කියලා පුතේ මේ ටික ලියන්න මම ලියා ගන්නවා කුලක දෙකක් තුල්‍ය කුලක යටතේ. ඔන්න බලන්න මම මේ ලියන කුලක දෙක P කියලා කුලකයක් ගන්නවා මම ඉංග්‍රීසි හෝඩියේ ස්වර. ඊළඟට මම Q කියලා තව කුලකයක් ගන්නවා පුතේ. එකත් 12ත් අතර දෙකේ ගුණාකාරය. දැන් මම කියනවා මේ කුලක දෙක පුතේ අවයව සහිතව ලියන්න කියලා. බලමු P ඉංග්‍රීසි හෝඩියේ ස්වර අපි දන්නේ. vowels A E I O U. ඊළඟට Q කියන්නේ දෙකේ ගුණාකාරය 1යි 12යි අතර දෙකේනේ පටන් ගන්න ඕනේ 2 4 6 8 10 අපි 12 ලියන්න යන්නේ අතර කිව්වහම 12 අයිති වෙන්නේ නැහැ දෙපැත්ත ඉලක්ක ගන්න. එතකොට මේ දෙන්න පුතේ අවයව සංඛ්‍යාව සමානයි 3යි 2යි 5යි 3යි 2යි 5යි පුතේ අවයව ගණන සමාන දෙන්න. හරිද? අවයව එකිනෙකට සමාන වෙන්නේ නැහැ. මේකේ අවයව නෙමෙයි මේකේ තියෙන්නේ. අවයව ගණන සමාන මේ වගේ කුලක වලට අපි කියනවා පුතේ තුල්‍ය කුලක කියලා. තුල්‍ය. එතකොට මෙහි අපිට ලිගයි මෙහෙම මතක් වෙන්නත් එක්ක මම ලියනවා මේක. NP. ඉතින් NP කියලා කියන්නේ P වල අවයව ගණන. අවයව ගණන පහක් තියෙනවා. 5 NQ. Q වලත් අවයව තියෙනවා පහක්. මත් සංකේත මතක් වෙන්න මම ඒක ලිව්වේ. අපිට ඕන වෙනවා මේවා. එබැවින් ඊට ලියන්න එපා කොට ඉන්න. P හා Q තුල්‍ය කුලක වේ. එය
ඉතින් අපිට මේක නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ සංකේතය. P හා Q PQ මෙහෙම දාලා මැදට දා ගන්නකොට මෙන්න මෙහෙම සංකේතය. S අකුරක් අනිත් පැත්තේ හැරුවොත් ඔන්න. හරිද? මේ විදිහට අපිට පුළුවන් නිරූපණය කරන්න. එතකොට මට මෙහෙම කියන්න පුළුවන් නේද බලන්න. අවයව සංඛ්‍යාව සමාන වෙන කුලකවලට අපිට කියන්න පුළුවන් පුතේ තුල්‍ය කුලක කියලා. හරිද? අපි කලින් කිව්වේ සම කුලක. ඒකේ අපි කිව්වා අවයව සංඛ්‍යාව මෙන්ම අවයවද එකිනෙක සමාන වෙන කුලක කියලා. හරිද? දැන් මගේ ප්‍රශ්නේ ඔය අපි කලින් කිව්ව සම කුලකයක් තුල්‍ය කුලකයක් වෙන්නේ නැද්ද කියලා. ඇයි පුතේ? තුල්‍ය කුලකයේ අර්ථ දැක්වීම අවයව සංඛ්‍යාව සමාන වෙන කුලක. සම කුලකයේ අර්ථ දැක්වීම අවයව සංඛ්‍යාව සමානයි. ඊට අමතරව තව එකක් කියනවා අවයවත් එකිනෙකට සමාන වෙන්න ඕනේ. පුතේ සම කුලක වලත් අවයව සමානයිනේ පුතේ. අවයව ගණන සමානයිනේ. ඒක ඇත්තටම සම කුලකයක් කියන්නේ තුල්‍ය කුලකයක්ම තමයි. සම කුලකයක් සෑම විටම තුල්‍ය කුලකයක් වෙනවා. හැබැයි මේක අනිත් පැත්ත වෙන්නේ නැහැ. තුල්‍ය කුලකයක් හැම වෙලේම සම කුලකයක් වෙන්න බෑනේ. මේ තුල්‍ය කුලක හැම වෙලේම සම කුලකයක් වෙන්න බෑනේ. සම කුලකයක් විතරයි තුල්‍ය කුලකයක් වෙන්න පුළුවන් හැම විටම. ඒක මම ලියන්න යටි. ඉස්සෙල්ලා අපි මෙහෙම ලියමුකෝ. ඉස්සෙල්ලා ලියන්න තුල්‍ය කුලක යටතේ අවයව සංඛ්‍යාව සමාන වෙන කුලක අවයව සංඛ්‍යාව සමාන වෙන කුලක තුල්‍ය කුලක නම් වේ. තුල්‍ය කුලක නම් වේ. ඊට පස්සේ උදාහරණ කියලා පුතේ මේ ටික ලියන්න. මේ බෝඩ් එකේ කියලා තියෙන ටික ලියා ගමු බලන්න. හරි පුතේ මේ grade 6 වල link එකක් එවනවාද කියලා අහනවා. පුතේ මම ඒකේ link එක හදලත් නෑ තාම. මම ඒක එවනවා පුතේ. පෙන්නන්නම්. පුතේ මෙන්න මේ කරුණ ලියමු යටි. ඉතින් සෑම සමකුලක යුගලයක්ම තුල්‍ය කුලක වෙන නමුත් සෑම තුල්‍ය කුලක යුගලයක්ම සමකුලක නොවිය හැකියි කියලා යටින් ලියමු. මෙතන මම මේ කොටු කරන එක විතරයි ලියන්නේ. සෑම සමකුලක යුගලයක්ම තුල්‍ය කුලක වෙන නමුත් සෑම තුල්‍ය කුලක යුගලයක්ම සමකුලක නොවිය හැක. දරුවක් දාලා ලියා ගන්න ලස්සනට. ඕක ලියාගෙන ඉවරලා අපි එනවා පුතේ 22 එක අභ්‍යාස කරන්න. ඒ කියන පිළිවෙලට අපි කරගෙන යමු. ඒකේ අපි කරන්න යන්නේ 1යි 2යි 5යි ගණන්.
එතකොට 22 එක අභ්‍යාස මාලාවේ පළවෙනි ගානේ අපිට කියනවා පුතේ පරිමිත හා අපරිමිත කුලක වෙන් කර ලියන්න. රෝම ඉලක්කම් වලින් දැම්මත් ඇති පුතේ විස්තර ලියලා ඉන්න ඕනේ. අපි මෙහෙම කරමු. ඔයාලා කැමති විදිහට කරන්න. පරිමිත කුලක කියලා පරිමිත කුලක වල අංක ටික ඉස්සරහට ලියමු. අපරිමිත කුලක කියලා අපරිමිත කුලක වල අංක ටික ඉස්සරහට ලියමු. එතකොට ඇති මේ ගාම් බලමු ඕන. පරිමිතයි කියන්නේ අවයව ගාන නිශ්චිතව ප්‍රකාශ කරගන්න පුළුවන් සීමාවක් තියෙනවා. බිඳුවේ සිට 50 පහේ ගුණාකාර අනිවාර්යෙන් සීමාවක් තියෙනවා. ඒක පරිමිත කුලකයක්. ඊළඟට කියන නිකිල. නිකිල කියන්නේ බිඳුවත් ඇතුළත් ධන හෝ ඍණ පූර්ණ සංඛ්‍යාවක්. ඉතින් ඒවා කියලා ඉවර වෙන්නේ නැහැනේ. අපරිමිත කුලකයක්. ඊළඟට බිඳුව හා එක පමණක් යොදාගෙන ලිවිය හැකි සංඛ්‍යා. පුතේ ඕන තරම් තියෙනවා. 10 100 101 ඔය තියෙන. ඔය වගේ ඕන තරම් මේ ලියා ගන්න පුළුවන්. කෙලවරක් වෙන්නේ නැහැ මේක. හිත ඕන තරම් ලියන්නේ. එන එක අපරිමිත. ඊළඟට කියනවා 25265 සංඛ්‍යාවේ ඉලක්කම්. ඒක නම් පුතේ ඉතින් අනිවාර්යෙන් සීමාවක් තියෙනවනේ. එයා පරිමිත. ඊළඟට කියනවා ප්‍රථමක සංඛ්‍යා නොවන ධන නිකිල. ඒකට දැන් ධන නිකිල කියන්නේ පුතේ 1 2 3 4 5 6 කියන සංඛ්‍යානේ. ප්‍රථමක සංඛ්‍යා නොවන ඒවට. පුතේ මේක ඕන තරම් ලියන්න පුළුවන් කිසිම කෙලවරක් නැහැනේ මේකේ. ඒක අපරිමිත කුලක. දෙවෙනි ගානේ අපිට කියනවා මෙහෙම. පහත දක්වා ඇති එක් එක් කුලකයේ අවයව සහිතව ලියා ඒවායින් සමකුලක යුගල හා තුල්‍ය කුලක යුගල තෝරලා ඔක්කොම ටික ලියන්න. අවයව ටික ලියාගෙන යමු ඉස්සෙල්ලාම. දෙවෙනි ගාන. අවයව ටික ලියන්න යමු. 10ට අඩු 3 ධන ගුණාකාර. P සමානයි 10ට අඩු 3 ගුණාකාර. 3 6 9 Q සවස යන වචනය සෑදී ඇති අකුරු සයන්නයි වයන්නයි ආයි සයන්න ලියන්න එපා. එක අකුරක් ලියන්න එක වතාවක් විතරයිනේ පුතේ. සව එතකොට R කියලා කියන්නේ පුතේ බිඳුවේ සිට 10 තෙක් ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා ටික ලියමු. 1 3 5 7 9 ඔන්න ඔත්තේ සංඛ්‍යා ටික. ඊළඟට කියනවා 3693 සංඛ්‍යාවේ ඉලක්කම් පුතේ. 3693 තුනයි ලියන්න දෙයක් නැහැ. ඊට පස්සේ කියනවා ඉංග්‍රීසි හෝඩියේ ස්වර. ස්වර කියන්නේ vowels. A E I O U. ඊළඟට අන්තිම එක පවන වචනය සෑදී ඇති අකුරු. පවන පයන්න වයන්න ණය පවන. දැන් ඔයාලා බලන්න ඕනේ මේකේ සමකුලක තියෙනවද කියලා. ඒ අවයව ගණන සමාන වෙන්න ඕනේ. අවයවත් එකිනෙක සමාන වෙන්න ඕනේ. මේ තියෙන්නේ මේකේ 3යි 6යි 9යි තියෙන්නේ. මේකේ 3යි 6යි 9යි තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්න සමකුලක වෙනවා. වෙන නම් මොකක්වත් සමකුලකයක් වෙන්නේව නැහැ මේකේ නේ. එහෙනම් අපි යටි ලියමු මෙහෙම. සමකුලක
කොහොමද යන්නේ කියනවනේ සමකුල. සමකුලක වෙන්නේ P හා S. ඔන්නම් P සමානයි S කියලාම ලියන්න පුළුවන්. මොකද සමකුලකයක් අපිට සමාන ලකුණ දාලා ලියන්න පුළුවන්කම තියෙනවනේ. ES එච්චර. තුල්‍ය කුලකවල ලියමු බලන්න. ඉස්සර එක එක අරන් ලියමුද? මේකේ අවයව 3යි. දැන් මෙයා සමකුල කියන්නේ එයා වටේරියා මෙයා හරි. මෙයාගේ අවයව 3යිනේ පුතේ. එහෙනම් P හා V ගත්තොත් ඒක තුල්‍ය කුලකයක්. ඔන්න P හා V කියලා ලිව්වේ හැකියි. නැත්නම් අපි සංකේත දාන්න. සංකේත දාලා ලියමු පුරුදු වෙන්න කියලා. P හා V. I P හා S ලියන්න එපා පුතේ. ඒක සමකුල කියලා ගත්තනේ. දැන් බලන්න මෙයත් එක්ක ලියන අවයව දෙක තියෙනව නන්නේ. මෙයා එක්ක ලියන්න ඒව නම් තියෙනවනේ. R හා T හරි. නම් R වි T හරි. එච්චරයි තියෙන ඊට වඩා මොකක්වත් නැහැ සමකුලේ. තුල්‍ය කුලකක් නැහැ ඊට වඩා මොකක්ද. ඒ ටික ලියමු. ඊළඟට පස්වෙනි එකත් මෙහෙම බලමු. පස්වෙනි එක කියලා කියන්නේ මේ 2,3 අවයව දෙකයි තියෙන්නේ. මේ කුලකයේ සඳහා තුල්‍ය කුලක 3ක් ලියා දක්වන්න. ඒ කියන්නේ අවයව දෙකක් තියෙන තව මොනවා හරි කුලක 3ක් ලියන්න කියලානේ පුතේ කියන්නේ. මුලට ඉංග්‍රීසි අකුරු දාලා සමාන කුලකේ හඳුන්වන්න පුළුවන්. නැත්නම් නිකන් ලියලා දාන්න පුළුවන්. දැන් මම ලියනවා මෙහෙම. 10 20. තුල්‍ය කුල කියන්නේ මම ලියන ඒවා ලියන්න ඕනෙත් නෑ. ඔයාලට හිතලා ඕන එකක් ලියා ගන්න පුළුවන්. හරිද? ආයි අවයව දෙකක් වෙන මොකක් හරි එකක් ලියනවා මම ගන්න මෙහෙම. මෙන්න 2332 සංඛ්‍යාවේ මම මෙතන 2332 නැති වෙන එකක් දාමු. සංඛ්‍යාවේ ඉලක්කම් 1331 සංඛ්‍යාවේ ඉලක්කම්. ඒ 2332 දැම්මේ නැත්තේ මම. ඒක දැම්මොත් 2යි 3යි නේ අවයව ලියවෙන්නේ. එතකොට පුතේ තුල්‍ය කුලකයක් නෙමෙයි සමකුලකයක් වෙනවා. ඒකයි මම දැම්මේ නැත්තේ. ඊළඟට මම ලියනවා මෙහෙම. මෙහෙම යන්නේ මේ. 1ත් 12ත් අතර පහේ ගුණාකාරය. එතකොට 1යි 12යි අතර පහේ ගුණාකාරය තියෙන්නේ 5යි 10යි විතර. අවයව දෙකයි තියෙන්නේ. ඕන තරම් ලියන්න පුළුවන්. මම නිකන් අර වෙනස් ඒවාෙන් ලිව්ව පුතේ. අනුමාත්‍රිකාව උපකුලක. චුට්ටක් බලා ඉන්න මම මේකේ කුලක කීපයක් ලියනවා පුතේ. පොඩ්ඩක් මේ බලන්නකෝ. මම ලියනවා A කියලා කුලකයක් 1 2 3 4 5. හරිද? ඊළඟට පුතේ මම B කියලා තව කුලකයක් ලියනවා. මෙයාගේ තියෙන අවයවම අරගෙන. මම ලියනවා 2 4. ඒ අවයව වලින් ඔක්කොම ගත්තේ නෑ මම. කොටසක් ගත්තා. තව එකක් ලියනවා මම මෙහෙම. 1 3 5. බලන්න මේ අවයව තුනම මේකේ තියෙනවානේ. හරිද? හැබැයි එකක් හරි නැත්තම් හරියන්නේ නැහැ. අපි ගත්තොත් D කියලා එකක් මම ගන්නවා 2යි 4යි 6යි 8යි. එහෙම ගත්තොත් මේ 8 කියන එක මේකේ නෑනේ. එහෙම නැතුව මෙතන තියෙන ඒවාම අරගෙන ලියාගෙන ගියේ මම මේකේ. හරිද? එතකොට පුතේ මම මේ ලිව්වේ මේ උඩ A කියන කුලකයේ තියෙන අවයවම අරගෙන පොඩි පොඩි කුලක මේකේ අවයව වලින්ම ලියන්න පුළුවන්. තව පොඩි පොඩි කුලක ලිව්වේ. මේවට අපි කියනවා පුතේ A කියන කුලකයේ උපකුලක. උපකුලක කියන්නේ පොඩි පොඩි එකනේ. එන උපකුලක කියලා අපි මේකට කියනවා. ඉතින් උපකුලකයක් අර්ථ දක්වනවා මෙහෙම. යම් කිසි කුලකයක අවයව වලින් කොටසක් හෝ සියලුම අවයව අරගෙන ලියනු ලබන කුලක කියලා. ඉතින් ඇත්තටම සියලුම අවයව ගන්නත් පුළුවන් අපිට. අර්ථ දැක්වීම කියන මේ ඔක්කොම ටික ගත්තත් හරියි. අර තියෙන ටික ඔක්කොම ගත්තම ඒත් හරියි. හරිද? අර්ථ දැක්වීම නෙමෙයි මේවා. හරිද? යම් කිසි කුලකයක අවයව වලින් කොටසක් හෝ
සියලුම අවයවගෙන ලියනු ලබන තවත් කුලක වලට අපි කියනවා පුතේ මුල් කුලකයේ උපකුලක කියලා. එතකොට මෙතන මට ලියන්න පුළුවන් මෙහි B C හා D යනු A කියන කුලකයේ උපකුලක වෙනවා කියලා. උපකුලක වෙනවා. ඊළඟට පුතේ මේ කතා කරගෙන ඉන්න උපකුලකයක් දක්වන්න අපි පාවිච්චි කරනවා මෙහෙම සංකේතයක්. එන්න මෙන්න මේක. හරි 100 අකුරක් වගේ හැබැයි 100 අකුර නෙවෙයි. හරි. එතකොට මට මේක උපකුලකයක් බව මෙන්න මේ සංකේතයෙන් නිරූපණය කරනවා කියන්නේ. පස්සේ ලියමු. හරිද? බලමු ඕක දාලා ලියා ගන්න. ඉස්සෙල්ලා මම මේ කියන වාක්‍ය ලියන්න ඉන්නකො. ලියන්න මෙහෙම. යම්කිසි කුලකයක අවයව වලින් කොටසක් හෝ සියලුම අවයවගෙන සාදා ගන්නා කුලක පළමු කුලකයේ උපකුලක ලෙස හඳුන්වයි. උදාහරණ කියලා පුතේ මේ ටික ලියන්න මෙතන ඉඳලා මෙතන. මෙයා ලියන්න එපා. ඊට පස්සේ ලියමු. මෙතන ඉඳලා මෙතන විතරක් ලියන්න. ඔන්න මෙතනට ලියලා ඉවරලා ඒකේ යටින් දරුවක් දාලා මේක ලියන්න. හරි. පුතේ එතකොට හරි ලේසි පාඩේ මම මේක හරි. මේකේ දැන් මම උපකුලකයක් කියලා කියන්නේ මේ සංකේතය පාවිච්චි කරන්න පුළුවන් කියලා. එතකොට උපකුලකයක් නොවේ නම් අපිට පුළුවන් මේ සංකේතෙම ගන්න මෙහෙම ඉරි කෑල්ලකින් කැපුවාම එන්නේ. ඒකත් මම ලියන්න යන්නේ මෙතන. උපකුලකයක් නොවන බව අපිට පුළුවන් පුතේ මේ සංකේතෙම තමයි. මෙහෙම දාලා මෙහෙම ඉරකින් කපන්න. අපි ඔයිට කල්ද මේව කරද්දී දැන් මේ සමාන නෑ කියන්නේ මේක කපනවා. මේ අවයවයක් නොවේ කියන්නේ මේක කපනවා. එතකොට මේ උපකුලකයක්නේ. උපකුලකයක් නොවේ කියන්නේ මේක ඉරකින් කපනවා. හරිද? උපකුලකයක් නොවන බව මේක ලිව්වා සංකේතයෙන් නිරූපණය කරනවා. මම උදාහරණයක් ලියලා පෙන්නන්නම් දැන්. උදාහරණයක් ලියනවා මෙහෙම. P කියලා කුලකයක් මම ගන්නවා 10 20 30 40. ඊළඟට
Q කියලා කුලකයක් මම ගන්නවා පුතේ 20යි 40. දාමු R කියලා තව කුලකයක් 10යි දාමු 40යි 50යි. හරිද? දැන් ඔයාලට තේරෙන්න ඕනේ මේ Q කියන කුලකයේ පුතේ P වල උපකුලකයක් වෙනවා. මොකද P වලින් අරගෙන තමයි මේ 20යි 40යි අරන් Q හදලා තියෙන්නේ. හැබැයි R කියන කුලකයේ මෙයාගේ උපකුලකයක් වෙන්නේ නැහැ. මොකද මේ දෙන්න අරගත්තට මෙයා අරගෙන නෑනේ ඒකෙන් ඒකේ නෑනේ එහෙම එකක්. එහෙනම් R උපකුලකයක් වෙන්නේ නැහැ. දැන් මට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. මෙහි Q කුලකය P කුලකයේ උපකුලකයක් වෙනවා. උපකුලකයක් වෙනවා. ඒ අපිට ලියන්න පුළුවන් පුතේ මෙහෙම. මේ සංකේතය දාලා මේ කට ඇරලා තියෙන පැත්තේ අවයව වැඩියෙන් තියෙන කුලකෙ ලිව්වම හරි. එතකොට මේ P වලනේ පුතේ අවයව වැඩියෙන් තියෙන්නේ. එහෙනම් P ලියනවා මේ පැත්තේ. එතකොට Q ලියනවා මේ පැත්තේ. එහෙම එකක් නේ මෙහෙම ලකුණ තිබ්බම වැඩියාගේ මේ පැත්තට අඩුවාගේ මේ පැත්තට ලියන්නේ. ඒකම තමයි මෙතන මේ කරන්නේ. හරිද? උපකුලකේ ලියා ගන්නවා පොඩි පැත්තේ. යා පොඩි එක්කෙනානේ කට වැහිලා තියෙන පැත්ත. මේ විදිහට දක්වන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් පුතේ R කියන එක R කුලකය උපකුලකයක් නෙවෙයි. R කුලකය P උපකුලකයක් නොවේ. උපකුලකයක් නෙවෙයිනේ පුතේ. ඒක අපිට දක්වන්න පුළුවන් මෙහෙම. මෙහෙම දැම්මා මෙහෙම කැපුවා. එතකොට මේ පැත්තට P මේ පැත්තට R. මේ විදිහට දක්වන්න පුළුවන්. ලියමු බලන්න පුතේ. ඉස්සෙල්ලා මේ ටික ලියන්න. ඊළඟට මෙතන ඉඳලා එතෙන්ට ලියාගමු. මම වෙන පාටකින් ලියපුවා ඔයාලත් එහෙම ලියා ගන්න නැත්නම් highlight කරගන්නකො. හරි? ප්‍රශ්නයක් අහනවා පුතේ මෙන්න මෙහෙම මේකම ලියන්න බැරිද? P මුලට අරගෙන Q මේ පැත්තට දාලා P පැත්තටනේ කට ඇරෙන්න ඕනේ පුතේ. ඒ හින්දා මෙහෙම දාන්න බැරිද කියලා. පුතේ මෙහෙම දාන්න නම් පුළුවන්. හරිද? ඉතින් සම්මත සංකේතය මෙහෙම දැම්මයි කියලා නම් වරදක් නැහැ. ඔයාලා පොතේ කියනවා මේ විදිහට දාන්න පුළුවන් කියලා. හැබැයි 10 පන්තියේ පොතේ එහෙම එක තැනකවත් මේ පැත්තට දාලා නැහැ පුතේ. ඔක්කොම මේ පැත්තට දාලා තියෙන එකයි මම එහෙම තියාගත්තේ. වරදක් නැහැ. පොතේ තියනවා කියන වරදක් නැහැ. මෙහෙම ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ P පැත්තට කට ඇරලා තියෙනවා. එතකොට හරි. මේ ටිකම කරනවා. ප්‍රශ්න තියෙනවා නම් අහන්න ඕනේ. ඊළඟට පුතේ ওই ටික ඉවර කරලා ඔයාලා ලියා ගන්න පුතේ අනුමාත්‍රිකාව සර්වත්‍ර කුලකය කියලා. සර්වත්‍ර කුලකය කියලා ලියන්න වැඩේ ඉවර කරලා. පුතේ සර්වත්‍ර කුලකයක් කියලා කියන්නේ හරිද? ලැබෙන්න පුළුවන් සියලුම අවයව තියෙනවානේ. ඒ කුලකයට අදාළව ලැබෙන්න පුළුවන් සියලු අවයව තියෙනවානේ. එන්නේ සියලු අවයව ඇතුළත් කුලකයට අපි කියනවා පුතේ සර්වත්‍ර කුලකයක් කියලා. ඊට වඩා අවයව තියෙන්න බෑ. හරිද? මොකක් හරි කුලකයක් හරි කුලක කීපයක් හරි නිරූපණය කරගන්න පුළුවන් මේකේ. අපිට මේ ඔක්කොටම අදාළව සර්වත්‍ර කුලකයක් ලියන්න කිව්වා කියලා.
එහෙනම් මේකේ තියෙන ඔක්කොම අවයව ටික අයිති වෙන විදිහට අපි මොකක් හරි කුලකයක් ලියා ගන්නවා. ඒකට අපි කියනවා සර්වත්‍ර කුලකයක් කියලා. හරිද? අපි මෙහෙම ලියලා බලමුකෝ. එතකොට ඔයාලට තේරෙනවා මොකද්ද මම මේ කියන්නේ කියලා. ලියන්න. යම්කිසි කුලකයක හෝ සර්වත්‍ර කුලකයේ යටතේ යම්කිසි කුලකයක හෝ කුලක කිහිපයක කුලකයක හෝ කුලක කිහිපයක කුලක කිහිපයක අවයව ඇතුළත් වන පරිදි සියලු අවයව ඇතුළත් වන පරිදි සියලු අවයව ඇතුළත් වන පරිදි ලිවිය හැකි කුලකයකි. ලිවිය හැකි කුලකයකි. ලිවිය හැකි කුලකයකි. අපි ඕක පුතේ වෙනම සංකේතයක් දාන්නේ දැන් සාර. කුලකයකට අපි ඉංග්‍රීසි කැපිටල් ලකුණු වලින් හඳුන්වනවා තමයි. සර්වත්‍ර කුලකය හඳුන්වන්න පුතේ මෙන්න මෙහෙම සංකේතයක්. රීකෝඩියක්. ඔන්න. හරිද? සර්වත්‍ර කුලකය හඳුන්වන්නේ මෙන්න මේකේ. අපි ලියමු මෙහෙම දෙලම ලියමු. සර්වත්‍ර කුලකය දැක්වීමට සාමාන්‍ය අකුරක් වෙන සයිස් එක ලියන්න. සර්වත්‍ර කුලකය දැක්වීමට මෙයා ලියන්න. ඒක ලියලා සංකේතය යොදා ගනි. සංකේතය යොදා ගනි. උදාහරණයක් උදාහරණ කියන්නේ උදාහරණ පහත එක් කුලක සඳහා පහත එක් කුලක සඳහා ලිවිය හැකි සර්වත්‍ර කුලක ලියා දක්වන්න. සර්වත්‍ර කුලක ලියා දක්වන්න. මම ගන්නවා පුතේ මෙහෙම එකක්. ඉස්සෙල්ලා අපි ලේසි දැනකින් පටන් ගමු. මම ගන්නවා a සමානයි 1 3 5 7. දැන් මේ a කියන කුලකයේ අවයව ඇතුළත් වෙන පරිදි ලියන්න පුළුවන් සර්වත්‍ර කුලක මොනවද කියලා අහන්න. එකක් නෙමෙයි පුතේ. එක එක ඒවා ලියන්න පුළුවන්. කොහොම හරි ලියන එක ඇතුලේ මේ අවයව ටික තියෙන්න ඕනේ. ඊට වඩා වැඩියෙන් අවයව තිබ්බට කමක් නැහැ. හරිද? එතකොට පුතේ දැන් මේ තියෙන්නේ 1 3 5 7 කියන්නේ ඔත්තේ සංඛ්‍යාවනේ පුතේ. එහෙනම් මට ඕන නම් ලියන්න පුළුවන් සර්වත්‍ර කුලකයේ විදියට මේ සංකේත දාලා මේ සංකේත දාලා සර්වත්‍ර කුලකයට සමානයි. ඔත්තේ සංඛ්‍යා. ඔත්තේ සංඛ්‍යා කියලා කිව්වම මේ ටික අයිති වෙනවා. ඊට වඩා වැඩිපුර තියෙනවා. වැඩිපුර තිබ්බට කමන්නේ. උතේ මේක විතරක් නෙමෙයි ලියන්න පුළුවන් මේවා.
මට තව ඕන ලියන්න පුළුවන් මේ නිකිල කියලා කියන්නේ පුතේ බිඳුවත් ඇතුළත් ධන හෝරින පූර්ණ සංඛ්‍යා. පූර්ණ සංඛ්‍යා කියන්නේ මේ ගණන් කරන සංඛ්‍යා. 1 2 3 4 5 6 7 8 9 10. පුතේ ඒ කියන එක ඇතුලේ මේවා තියෙනවානේ. එහෙනම් මේකත් මෙයාට ලියන්න පුළුවන් සර්වත්‍ර කුලකයක්. හරිද? ඉතින් මේ සීමාවක් ඇතුළේ ලියන්නත් පුළුවන්. මම කියනවා මෙහෙම. බිඳුවත් 20ත් අතර පූර්ණ සංඛ්‍යා. ඉතින් ඒත් මේවා අයිති වෙනවනේ පුතේ. මම ලියනවා මෙහෙම එකක් තමයි. බිඳුවත් 20ත් අතර පූර්ණ සංඛ්‍යා. මේ කියන එකෙත් මේ අවයව ටික තියෙනවා. වැඩිපුර තිබ්බට කමන්නේ. එහෙනම් මෙයාට ලියන්න පුළුවන් සර්වත්‍ර කුලකයක්. මම හිතන්නේ පැහැදිලි වෙන්න ඕනේ. මේ ටික නෙමෙයි මීට වඩා ඒවලුත් ලියන්න පුළුවන්. කොහොම හරි ඔයාලා ලියන එක ඇතුලේ මේ අවයව ටික තියෙන්න ඕනේ. මොකද මෙයාට සර්වත්‍ර කුලකනේ අපි ලියන්නේ පුතේ. ඒ හින්දා ඔය ඔක්කොම අවයව ටික ඇතුළත් වෙලා තියෙන විදිහට ලියවෙන්න ඕනේ. හරි. උදාහරණ පළවෙනි එක කියලා අපි මේක ලියමු. මේකත් මෙහෙම ලියමු. කුලකයට දිවිය හැකි සර්වත්‍ර කුලක කීපයක්. කීපයක් කියලා මේක ලියමු. හරි මම ගන්න අපිට තව උදාහරණයක්. චුට්ටක් බලන්නකො මම මේකේ කුලක දෙකක් තුනක් ලියනවා. මේ ඔක්කොටම ගැලපෙන සර්වත්‍ර කුලකයක් ලියන්න කියලා ඒ ඔයාලට මම කියන්නේ. මම ගන්නවා කුලකයක් උතේ එකක්. පොඩි පොඩි ඒවා ලියන ලේසියට. 1 2 3 4. ඊළඟට මම ගන්නවා B කියන්නේ 5 10 15. ඊළඟට අපි දාමු C කියන්නේ 20 40. මම කියනවා ඉහත කුලක තුනටම ගැලපෙන සර්වත්‍ර කුලක කීපයක්. මම ලියන එකම ලියන්න ඕනේ කියන එකක් නෑ පුතේ. දැන් මේ ලියන සර්වත්‍ර කුලකයේ ඇතුලේ මොනවා හරි මේ කුලක තුනේම අවයව ටික අඩංගු වෙලා තියෙනවනේ. ඒ කියන්නේ මම ලිව්වොත් 1.30 අතර පූර්ණ සංඛ්‍යා කියලා වැරදි. ඇයි මේ 40 අයිති වෙන්නේ නැති වෙනවනේ එතකොට. ඔක්කොම අවයව අයිති වෙන විදිහට ලිව්වහම දැන් මම ලියන මේ හරි සරලව නිකිල. ඉති කරදරයක් නැහැ නේද? නිකිල කියන්නේ පූර්ණ සංඛ්‍යාවනේ. මේ කියන ඔක්කොමයි. ඉතින් නැත්තම් මට සීමාවක් දීලා ලියන්න පුළුවන්. එකේ සිට නැත්තම් එකේ සිට කියලා ලියන්න. එකත් 50ත් අතර වගේ ලියන්න බෑ. එතකොට එක අයිති වෙන්නේ නැති වෙනවා. මොකද අතර කියලා ලිව්වොත් බිඳුවත් 50ත් අතර. ඒ වගේ ලියන්නේ. එකේ සිට 50 දක්වා ගණින සංඛ්‍යා. ගණින සංඛ්‍යා කියන්නේ අපි සාමාන්‍යයෙන් ගණන් කරන්න ගන්න සංඛ්‍යා 1 2 3 4 5 ඒවනේ ගණන් කරන්න ගන්නේ. 4 අමාර 5 අමාර 6යි 3 කාල එහෙම ගණන් කරන්නේ නැහැ නේද පුතේ? ගණන සංඛ්‍යා. ඔන්න මම දෙකක් ලියුවා. ලියමු ඉතින්. තව එකක් ලියන්න තියෙනවා. ගින්න ගන්නවා. තුන්වෙනි උදාහරණෙදී මම ගන්නවා මෙහෙම. x ඔබේ පාසලේ 8 ශ්‍රේණියේ සිසු 9 ශ්‍රේණියේම දාමු. ඊළඟ මම ගන්නවා 10 ශ්‍රේණියේ චිත්‍ර විෂය හදාරන සිසු. ඊළඟට තව එකක් මම දානවා ඔබේ පාසලේ දාමු
ක්‍රිකට් ක්‍රීඩා කරන සිසු. එතකොට මං කියනවා පුතේ මේ තියෙන ටික ඔක්කොම අයිති වෙන විදිහට සර්වත්ව පුලකයක් ලියන්න කියන්නේ. කාට හරි කියන්න පුළුවන් මොකක්ද ලියන්න පුළුවන් සර්වත්ව පුලකය කියලා. මේ ඒ පුලකය ඇතුලේ මේ කට්ටිය ඔක්කොම ඉන්නෝනේ හැබැයි. සරල එකක් ලියන්නේ ගොඩක් හිතන්නේ නැතුව පුළුවන්කමක් තියෙනවා නම් කියන්න බලන්න. ඔක ලියන ගම. හරි උත්තරය කියනවා ඔබේ පාසලේ සිසු. ඒක තමයි ලේසිම. එතන මේ කියන කට්ටිය ඔක්කොමයි තියෙන්නේ. ඔබේ පාසලේ සිසු. ප්‍රශ්න ඔක්කොම ඉවරයි. ඒතකොට මේ කියන ඔක්කොම අයිති වෙනවා මෙතන. අපි ලියන්න බෑ. අපේ අනුමාත්‍රිකාව ඊළඟට අභිශූන්‍ය කුලකය. අභිශූන්‍ය කුලකය. ඔයාලට මතක ඇති පුතේ මේක අටේදී අපි කතා කළා. අභිශූන්‍ය කුලකයක් කියන්නේ පුතේ අවයව එකක්වත් නැති කුලකයක්. හරිද? ඔයාලා හිතන ඇති මේ අවයව එකක්වත් නැති කුලකයක් කියලා ඇති වැඩක් තියෙනවද කියලා. අපි බලමුකෝ ඉන්නේ. හරි මෙහෙම ලියමු අභිශූන්‍ය කුලකයට. අවයව කිසිවක් නොමැති කුලකයයි. අවයව කිසිවක් නොමැති කුලකයයි. අවයව කිසිවක් නොමැති කුලකයයි. එය මේක සංකේත දෙකක් තියෙනවනේ. එය එක්ක මේක. එහෙම නැත්නම් හිස් සංගල වරහන්. එය මේක ලියන්න හෝ නැත්නම් මේක ලියන්න මගින් නිරූපණය කරයි. මගින් නිරූපණය කරයි. උදාහරණයක් ගත්තොත් පුතේ මම ගන්නවා A සමානයි මේ Aම ගන්න ලේසි හින්දා හොඳේ. A සමානයි මම ගන්නවා 1ත් 5ත් අතර 8 ගුණාකාර. 1යි 5යි අතර 8 ගුණාකාර නැහැනේ. ඒ කියන්නේ මෙයා අනිවාර්යෙන් අභිශූන්‍ය කුලකයක්. මම මෙතන කියනවා මෙහි අවයව කිසිවක් නොමැත. කිසිවක් නොමැත. එබැවින් ඒ කුලකය අභිශූන්‍ය කුලකයකි. එතකොට පුතේ මේක අපිට අභිශූන්‍ය නම් දක්වන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. එක්ක අපිට දැම්ම හැකි A සමානයි මෙන්න මෙහෙම. එහෙම නැත්නම් අපිට ලියුව හැකි A සමානයි මොන හිස් සගල වරහම. හරිද? ලෙස දැක්විය හැකි. හිස් සගල වරහන් දාන්නේ මේක ඇතුලේ තියෙන මොකද ලියන්න දේවල් නැහැ. මේ ග්‍රීක හොඩි අකුරක්. හරි? ඒ හින්දා කොයි වෙලාවකවත් ඔයාලා මෙහෙම ලියන්නේ නැහැ. හොඳේ? මෙහෙම ලියන්නේ නැහැ. ඒකද මේ මෙහෙම ලියන්නේ නැහැ කියන්නේ. මේ අපි මෙහෙම ලියුවොත් මේකේ x කියලා අවයවයක් තියෙන කුලකයන්නේ. ඉංග්‍රීසි හොඩි අකුරක්. අපි දැන් මෙහෙම ලියුවොත් මේකේ අවයවයක් තියෙනවනේ සිංහල හොඩි අකුරක්. ඉතින් පුතේ එහෙනම් මේකේ අවයවයක් තියෙනවනේ මේ ග්‍රීක හොඩි අකුරක්. එහෙනම් මේ දෙක එකට එක්කහු කරලා වඩා හොඳට කියලා ඔහොම ලියන්නේ නැහැ. හරි? මෙහෙම ලියුවොත් ඇති. ඉතින් මම ඉතින් ලියන්න කොයිකට? මේ අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. ලියමුද? අරුවත්කාර මෙයා ලියා ගන්න අභිශූන්‍ය කුලකයක් නෙවෙයි. එහි නම් අවයවය
ඊළඟට වැදගත්ම දේ තමයි අපි සලකනවා අභිශූන්‍ය කුලකය කියන්නේ ඕනෑම කුලකයක උපකුලකයක් කියලා. එහෙම සලකන්න පුළුවන් මොකද අභිශූන්‍ය කියන්නේ මුකුත් නෑනේ අවයව නැත්තම් ඉතින් ඒක ගැටලුවක් නැතුව උපකුලකයක් කියලා කියන්න පුළුවන් නේ. ඒ හින්දා ඒක තමයි මේ ඊළඟ කරුණු විදියට ලියන්න යන්නේ. මේක යටින් අපි මේ ඊළඟ තරුව යටතේ ලියමු මෙහෙම. අභිශූන්‍ය කුලකය ඕනෑම කුලකයක උපකුලකයක් ලෙස සලකයි. ඕනෑම කුලකයක උපකුලකයක් ලෙස සලකයි. කුලකය කියන මොකක්ද? ලියාගන්න පුතේ. කුලකයක අවයව ගණන හා ලිවිය හැකි මුළු උපකුලක ගණන අතර සම්බන්ධය. ඉතින් අපි බලමු උපකුලක ලියලා එක එක කුලකවල චුට්ටක් බලාගෙන ඉඳලා ලියනවා නම් හරිය. මම ගන්නවා පළවෙනි එක. මම සරල දෙයක් තියෙනවා. A සමානයි 1. එක අවයවයකි. දැන් මම කියනවා මේකේ ලියන්න පුළුවන් උපකුලක ලියන්න කියලා. අපි පිළිවෙලට ලියනවා. පුතේ නැත්තම් හදාගන්න ගියාම අමාරුයි අවයව ගන්න වැඩි වෙනකොට. හරි. ඉස්සෙල්ලාම ලියනවා අභිශූන්‍ය කුලකය. ඊළඟට අවයව එක ගානේ තියෙන ඒවා. උපකුලකනේ. ඊළඟට අවයව දෙක ගානේ ලියන්න පුළුවන්. ඊළඟට අවයව තුන ගානේ ලියන්න පුළුවන්. එහෙම ලියවනම් හරි. ඒක ඉස්සෙල්ලාම මම ලියනවා පුතේ අභිශූන්‍ය කුලකය. එහෙම දාන්න. ඊළඟට අවයව එක ගානේ. ඔච්චරම තමයි ඒක වඩා ලියන්න බෑනේ මේකනේ. එතකොට මට ලියන්න පුළුවන් මේකේ උපකුලක ගණන 2යි කියලා. මේක රටාවක් වෙනවා. ඒක බලන්නයි හදන්නේ. ඊළඟට මම ගන්නවා පුතේ අවයව දෙකක් තියෙන එක. B සමානයි කියන්නේ. 1 2. හරිද? එතකොට මේකේ උපකුලක අපි ලියන්න පටන් ගන්නෙ අභිශූන්‍ය කුලකයෙන්. අපි ඔන්න බලනවා. අභිශූන්‍ය කුලකය ඊළඟට අවයව එක ගානේ 1 2 මේකෙන් අරගෙන පොඩි පොඩි අවයව කොටස් අරගෙන ලියන ඒවානේ. ඊළඟට මේ දෙකම ගන්න පුළුවන්. 1යි 2. ආයි 2යි 1යි කියලා ලියලා වැඩක් නැහැ. ඒකමනේ පුතේ. එහෙම මාරු කරලා ලියන්න එපා. හරි. එතකොට මෙතනින් ලියන්න පුළුවන් උපකුලක ගණන වෙන්නේ පුතේ 1යි 2යි 3යි 4යි. තව එකක් ලියන්න. මම ගන්නවා පුතේ C. ඉදාම 1 2 3. හරි. ඔන්න උපකුලක ලියනවා. පිළිවෙලට ලියමු. ඉස්සල්ලාම අභිශූන්‍ය කුලකය. මම මේ පහළට ලියනවා නිකන් ලියන්නේ එහෙම. ඊළඟට අවයව එක ගානේ. 1 ලිව්වේ හැකි. 2 ලිව්වේ හැකි. 3 ලිව්වේ හැකි. ඊළඟට අවයව දෙක ගානේ වගේ. 1යි 2යි ලිව්වේ හැකි. 1යි 3යි ලිව්වේ හැකි. පිළිවෙලට ලියුවේ නැත්නම් පැටලෙනවා. ඊළඟට 2යි 3යි ලියන්න පුළුවන්. ඉස්සරහටමයි ලිව්වේ. 1යි 2යි 1යි 3යි 2යි 3යි නැත්නම් පැටලෙනවා ටිකකින්. ඊළඟට පුතේ 1යි 2යි 3යි ලිව්වේ. මම පිළිවෙලට ලිව්වා අවයව එක ගානේ දෙක ගානේ එහෙම හරි. එතකොට පුතේ මෙතන අපිට ලියන්න පුළුවන් උපකුලක ගණන 1 2 3 4 5 6 7 8. හරි. හරි. ලියමු පුතේ මේකේ දැන් සම්බන්ධයක් තියෙනවා ඔයාලට පේනවා ඇති. මෙතන 2. මෙතන 4. මෙතන 8. එතකොට 2 2කින් වැඩි කළාම 4 ඇවිල්ලා තියෙනවා.
4 2කින් වැඩි කළාම 8 ඇවිල්ලා තියෙනවා. ඊළඟ එක අපි ලිව්වොත් එහෙම අවයව 4ක් තියෙන එක 8 2කින් වැඩි කළාම එන 16ක් එනවා. අපි ලියන්නේ නැහැ. හරිද? ඊළඟ එක 16 2කින් වැඩි කළාම එන 32ක් එනවා. හරි පුතේ. අපි මෙහෙම කරමු. ඔය ටික ලියලා අපි අදට අවසන් කරමු. ඊට පස්සේ පාඩමේ ඉතුරු ටික පුතේ අපිට පුළුවන් ඊළඟ දවසේ අපේ පුරුදු වෙලාවට කරගෙන යන්න. එහෙනම් මේක ලියාගෙන ඔයාලා මෙතනින් අයින් වෙන්න. එතකොට හරි.